නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනුබුප්පේන මේදාවි තෝකතෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තනෝති. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ වටිනා ගාථා රත්නය ආනන්ද මහරහතන් වහන්සේ විසින් සූත්‍ර පිටකේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ මල වර්ගීලා සඳහන් කොට තිබෙනවා. දේශනාවේ අර්ථය නම් අනුපුබ්බේන මේදාවි ප්‍රඥාවන්තය, ප්‍රඥාව ඇති කෙනා. අනුපුබ්බේන ක්‍රමක්‍රමයෙන් තෝකතෝකං ටික ටික කනේ කනේ ශනේන් ශනේ කම්මාරු රජතස්සේව රන්කරුවෙක් රන් වාජනයක් පිරිසිදු කරනවා වගේ, ටිකෙන් ටික පිරිසිදු කරනවා වගේ. නිද්ද මේ මල මත්තුනෝ, මල කියලා කියනවා කෙලෙස් මල, රාග ද්වේෂ මෝහ කෙලෙස්. නිද්ද මේ දුරු කරනවා ටිකෙන් ටික මොහොතින් මොහොත ශනේන් ශනේ ප්‍රඥාවන්තය රන්කරුවෙක් රන් වාචනයක මල පිරිසුදු කරනවා වගේ කෙලෙස් මල පිරිසුදු කරනවා කියන එකයි සරල අර්ථය. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න සමයේ එක බ්‍රාහ්මණයෙක් හිටියා. බමුණෙක් කියලා කියනවා. ඒ බමුණගේ ගෙවල් ළඟ ස්වාමීන් වහන්සේලා ගමට පිණ්ඩපාත යන්න ආරණ්‍යෙන් නැත්නම් විහාරයෙන් එළියට ඇවිල්ලා සිවුරු පුරවනවා. සිවුරු ගැටවටු කරද්දී එතන තනකොළ තියෙනවා. ඒ තනකොළ වල ගෑවිලා සිවුරු තෙමෙනවා. ඒක දැකලා ඒ බමුණට කවුරුත් කිව්වේ නැහැ මේම කරන්න ඕනේ කියලා. එයාටම හිතුණා අපි එවැනි පින්කම් වලට කියන ත්‍රි හේතුක පින්කම්. සෝමනස්ස සහගත සතුටින් යුක්ත ඥාන සම්ප්‍රයුක්ත නුවණේදිලා පිනේ වටිනාකම් දැනගෙන අසංකාරිකව කරනවා. කවුරුවත් කියලා නෙවෙයි, තමන්ම හිතලා. උදැල්ලක් අරගෙන ඇවිල්ලා අර තනකොළ ටික පිරිසුදු කරා. ඒ කියන්නේ ඉවත් කරා. දෙවැනි දවසේ බලන් ඉන්න දැන් කොහමද? දැන් ඒ ස්වාමීන් වහන්සේලාගේ සමහර කෙනෙක්ගේ සිවුරු බිම ගෑවුණා. තනකොළ තියෙනකොට වතුර ගෑවුණා. දැන් මඩ ගෑවෙනවා. ඊට තමන්ම කල්පනා කළා ඊළඟ දවස් වෙනකොට වැලි ගෙනල්ලා වැලි විසිරෙව්වා. එහෙම සිවුරු පරවනකොට ගැටවටු කරනකොට අවවසරයි. ඒ අවවට ස්වාමීන් වහන්සේලා අවෙන් පීඩා විඳින නිසා නැවත හැදුව මඩුවක්. එහෙම සිවුරු පරවද්දී සමහර විට වහින්න ගත්තා. ඒ වහිනකොට තෙමෙනවා. ඒ නිසාම ශාලාවකුත් හැදුවා. දැන් පැහැදිලි අපිට පටන් ගත්තේ මේ පින්කම තනකොළ ටිකක් අයින් කර. දෙවනුව වැලි දැම්මා. තුන්වෙනුව පොඩි මඩුවක් හැදුවා. අවසානයේ ස්ථීරවම ශාලාවක්ම හැදුවා පිණ්ඩපාතයේ පිණිසම. මේ ශාලාව සංසතු කරන දවසේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත ලෝතුරා බුදුරජාණන් වහන්සේත් වැඩම කළා. වැඩම කළාම අපි මේ කිව්වා වගේම බමුණා දාණය ශාලාවේ ඇතුළේ පිටත් ස්වාමීන් වහන්සේලා වඩා හිඳුවා පූජා කරලා පාත්‍ර සෝදලා අවසන් වෙලා ඉන්න වෙලාවේ අනුමෝදනාවට පෙර පින්කමේ ආරමුණක් කියනවානේ. ඒක කතා කරද්දී ස්වාමීනි මුලින් මෙහෙම තනකොළ ටිකක් ඉවත් කළා. ඊළඟට වැලිය තිරුවා. ඊළඟට මඩුවක් හැදුවා අවුවට. තෙමෙන නිසා තමයි මම මේ ශාලාව හැදුවේ. ආන්නේ වෙලාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ පින්කමට අනුමෝදනා වශයෙන්ුයි
අනුපුබ්බේන මේදාවි තෝක තෝකං කණේ කණේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තනෝ කියන බුද්ධ දේශනාව දේශනා කළේ. ටිකෙන් ටික ශනේ ශනේ මොහොතින් මොහොත තමන් තුල ඇති අකුසල් ප්‍රහාණය කරන්න. උපමාවට ගත්තේ රන් වාචනයක මල බැඳුනම ටිකෙන් ටික ඉවත් කරනවා වගේ. එකපාර නෙවෙයි ටිකෙන් ටික තමයි කරන්න වෙන්නේ. අපි කවුරුත් සන්තෝෂයි අපිට එක දවසින් එක මොහොතින් මේ වැඩ ටික කරලා දාන්න පුළුවන් නම් අද අපිට ජන්මදිනය වෙනුවෙන් ඔය අටපිරිකර පූජා කරපු දියණිය සඳහන් කරලා තිබුණේ ඉක්මනින්ම නිවන් දකින්න ලැබේවා කියලා. අපි සාදු කියලා අනුමෝදන් වෙනවා. මට ඒ වෙලාවමදි වුණා දානට පරක් කරන නිසා ප්‍රශංසා පිට ප්‍රශංසා කරන්න ඕන. එහෙම ලියුමක් මට හරි කලාතුරකින් තමයි ලැබෙන්නේ. එක එක ලියුම් ලැබෙන්නේ. ඉතින් ඒක බොහොම වටිනා ලියුමක් ලියමනක් හේතුව තමයි ගොඩක් වෙලාවට ලැබෙන්නේ ලියුම් නිරෝගී සුව දීර්ඝායුෂ සිත සාන්තිය නැත්නම් විභාගය ලියන විභාගයේ සමත් වේ ඉහළාකාරයේ සමත් වෙන ලැබේවා අපල දුර වේවා ආදී වශයෙන් ලැබිලම මෙහෙම අවබෝධයකින් කෙනෙක් ලියුමක් ලියනකොට අපිටත් අර ධාර්මික සතුටක් ඇති වෙන අනේ අපි බණ කියපුවයි එක ප්‍රයෝජනයක් හරි දැන් ලැබුණයි කියලා. සාදු කියලා නමොදා විත හැකි. ඒ නිසා මම නිරෝගී සුවවත් ඇතුවේ නෑ ඉතින් මොකටේ නේද? එහෙම දන්න කෙනෙක් ඒවා කියලා තවත් ආසාවක් ඇති කරවන්න. නිසා ඒ දැරිය කිව්ව විදිහටම අපි පැතුවේ නිවනමයි. ඉක්මනින් නිවන් දකින්න. ඉතින් අපි සන්තෝෂයි අපිට මේ වැඩේ ඉවර කරලා දාලා මේකෙන් එතෙර වෙලා යන්න තියෙනවා හරි සතුටුයි. නමුත් අපිට තියෙන අනුපුබ්බ ප්‍රතිපදා අනුපුබ්බ කිරියා පිළිවෙලින් කළ යුතු වැඩ පිළිවෙලක් තියෙන කොටසක් තියෙනවා. එකපාරටම මේ වැඩේ සිද්ධ වෙන්නේ නැති නිසා. ඉතින් අරමුණ තමයි අපටත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසනසී වදාළ ඒ අමා මහ නිවන්සු අවබෝධ වේවා. ඒකෙන් සතුටු වෙන්නේ නේ අවබෝධ වේවයි කිව්වත් බුදුම සතුටක් තියෙනවා. ඉතින් අපි යෝජනා කරන්නේ ඒකයි. ටිකෙන් ටික උත්සාහ කරන්න. උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ කොහෙන් කරකිලා ගියත් අන්තිමට එන්නේ නතර වෙන්න කියන එක තමයි මෙතන. ඒක නිසා ඒක ඉතින් මම එදත් අර ආපු අපේ භාවනා කරපු ළමයින්ට කිව්වා මම දැන් එළියේ ඉන්න ඔය කට්ටිය ඔහෙලා ගණන් ගන්න එපා මම ඉතින් කියනවා තමයි නවතින්නේ කියලා. එහෙම නවතින්නේ කොට සැරෙන්න එපා. ආයෙ ගෙදර යන්න ආයෙත් එන්න. ගෙදර ගිහිල්ලා දිගටම ඉන්න එපා. ආයෙත් එන්න. දැන් එදා ඇවිල්ලා ගියාට අදත් ඔන්න ආවා. ඇයි මේකේ රස වැටෙන්න. දැන් මම උනත් මේ ආරන් ඉන්නේ නැහැනේ මට රස නැත්තම්. මේ වැඩේ රස නැත්තම් මම ඉන්නේ මට රස තියෙන තැනකට මම යනවා. එතකොට මේ පැවිද්ද මේ මහානකම මේ නිවන පුදුම විදියට රසයි. ඒකේ රස දන්න කෙනාට කාමයන් කියන්නේ ඊටාම සුළු සැපයක්. ඒක අර නිකන් රෑදුටු සිහිනයක් වගේ. ඒ නිසා පංචකාමයන් නිසා මෙපමණ සැප ලැබෙන මෙපමණ සුව ලැබෙන මේ නිවන් මාර්ග අතහැර දානවා කියන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඒ නිසා ටිකෙන් ටික හිත හදාගෙන අපි කියන වැටි වැටි නැගිටිමින් වැරදි හදාගනිමින් කලින් තිබුණු කෙලෙස් වලට වඩා යම් ප්‍රමාණයක් කෙලෙස් දැන් අඩුද කියලා විමසා බලමින් යන්නට උන. ඉතින් ඒ සඳහා වාග්යවත් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය නැවත නැවත අපි අහන්න ඕන. අහන්න ලැබෙනවා නම් කියවන්න ඕනේ. ඒ ධර්මයේ කියවීම නිසා අපට ලැබෙනවා සුතමය ඥානය. ඒ සුතමය ඥානය ලැබුණු නිසා අපට තේරෙනවා අපි කරන්න ඕනේ මොනවද? නොකරන්න ඕනේ මොනවද? කරදර පුළුවන් තරම් අඩු කරගන්නවද? එකතු කරගන්නේ පුළුවන් තරම් සසරින් එතර වෙන්න පුළුවන් වැඩපිළිවෙලක යෙදෙනවා. ඒ සඳහා දාන සීල භාවනා කියන පින්කම් කළ යුතුයි කියන එක දේශනාවෙත් සඳහන් වෙනවා. ඒ අනුව අද මේ පින් දෙන්න බලාපොරොත්තු වෙන දාන පින්කමක් සඳහා වාර්ෂික හැම අවුරුද්දකම පොසොන් පොහොය දවසේ පින්වත් රසික මහත්මයා ඇතුළු මේ උපාසිකාව ඇතුළු හැමදෙනා ඇවිල්ලා මේ සංඝ උපස්ථානයේ උපාසක උපාසිකාවන්ගේ දානේ උදේ දවල් දෙකම පූජා කරනවා.
ඉතින් වාරයක් පාසා මොහොතක් පාසා අපේ කෙලෙස් ප්‍රමාණයක් ගෙවිලා යනවා. ආසාව ගෙවිලා යනවා තිබිච්ච. මේ දාණය කෙරෙහි මේවට වියදම් වෙච්ච දේවල් කෙරෙහි තිබුණු තණ්හාවයි අද ප්‍රහාණය වුණේ. අද සියතින්ම සකස් කරගෙන සියතින්ම දාණය බෙදලා දැන් බොහොම සතුටු සිතින් තමයි එයා ඉන්නේ. අර හරියට රන් කළුවේ නඩුවේ මල ඉවත් කරලා රන් වාජනය පිරිසුදු කරනවා වගේ තමන්ට තමන්ගේ හිත දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. ඒ නම් මේ දාණයත් හේතු වෙන්නේ ඒ අමා මහ නිවනටමයි. දාණය නිවනට හේතු වෙනවා. ඒක හේතු වෙන නම් අපිට මේ දාන පින්කම නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. හිතේ කොහේ හරි කොනක හරි තියෙනවා. අර කිව්වා වගේ විභාගෙට විවාහෙට අපලෙට අපේ හිත නැමුණොත් පින බාල වෙනවා. පින නැත්තේ නෙවෙයි බාල වෙනවා. දැන් අපි වුණත් ලැජ්ජ වෙනවනේ ඒවා කියවන්න. ඒ කෙනා ලියලා තියෙන අපල දුරු වෙන්න නම් සෙනසුරු අපල දුරු, සඳුගේ අපල දුරු වේවා, හිරුගේ අපල දුරු වේවා ආදි වශයෙන් නම් කවි කොලයක් ලියලා කියන්න වෙනවනේ ඊට පස්සේ. නේද? අහලා තියෙනවනේ කවි ටික. නවග්‍රහ සාන්ති කවි. ඊට වඩා දෙයක් නව්වා නවග්‍රහයන්ගේම අපල දුරු වුණා කියලා හිතාගෙන කවි කියනවා. ඉතින් කවි කිව්වට අපල දුරු වෙනවද? නෑ, එහෙම වෙන්නේ නෑ. අපල කියන්නේ අපි කියමු අපේ වචනේ අකුසල් විපාකය කියලා. අපි කියන්නේ අකුසල් විපාක දුක් අඳුරු. දුරු වෙන නම් කුසල් විපාක මතු කරනවා. කුසල් විපාක මතු වෙන නම් ටිකෙන් ටික හරි පින්කම් වල යෙද. දැන් දැක්කනේ බමුණ කරපු වැඩේ. තනකොළ ගැපුවා ඉස්සෙල්. එයා හිතුවේ තනකොළ නිසා දැන් වතුර ගෑවෙන්නේ. එහෙමයි තේරුනේ. පස්සේ තනකොළ ගැපුවා නිකම් පොළොවේනේ. ඒකේ මඩ ගෑවුණා. ඒකෙත් සිවුරු බිම ගෑවෙනවා. ඊට පස්සේ මට තේරුනේ වැලි දාන්න. ටික ටිකනේ තේරුනේ. දැන් වැලි දැම්මා. අපිත් කරලා බලලා තේරුම් ගන්න මේක හරි ගියාද වැරදුනාද වැරදුනා නම් නතර කරනවා හරි ගියා නම් දිගටම කරන්න බලනවා. ඊට පස්සේ අවුව වැටෙනකොට ඉතින් වෙන කරන්න දෙයක් නැහැ මඩුවක් හැදුවා. සිවුරු පරවලා. අවසාන නතර වුණේ මහා සංඝරත්නයට භික්ෂා දානයක් නැත්නම් දානශාලාවක් හදලා. බලන්න. මේ මසුරු මල දුරු වෙච්ච හැටි. ටිකෙන් ටික දුරු වෙන. ඒකයි මේ ගාථා වටිනකම් තියෙන්නේ. අර්ථය විශේෂ අර්ථයක්. භාග්‍යවතුන් වහන්සේ ඉතින් දේශනාවක් කරනකොට තන බලලා ගැළපෙන්නනේ දේශනා කරන්නේ. ඉතින් ඒ කියන බමුණාගේ හිතේ පැවතිච්ච ඒ අදහස ਉਹ කරපු කාර්යයන්ව තමයි තෝකතෝගන් ටික ටික කිව්වේ. ඔය ඇත්තන්ට ගොඩ කරගන්න පුළුවන් නම් එපයි කියලා නෑ හැමදේ. නේද? අපිට ටික ටික කරන්න අපි චුට්ට කරනවා නේද? වැඩි සිල් ගන්න නෑ අපි පැයක් සිල් ගන්නවා ටික ටික ඉන්නවා එහෙමද? දැන් මම විවේකේ දීලා අර ජනේලෙන් බලන් හිටියේ මොකද වැඩපිළිවෙල කියලා මේ කට්ටිය. සල්ලි එහෙම දෙනවද කියලා බලන් හිටියේ. පේනොන්නේ නැහැ ඒව පේනොන්නේ නැහැ. මම දැක්ක ඇතුළට එනවා එළියට එනවා කියන්නේ දීලා තමයි යනවා ඇත්තනේ. 6200 ගාණක් මම දැක්ක ලියලා තියෙනවා. ඉතින් ඒක දැක්කම තමයි ස්වාමීන් වහන්සේගේ ලේ ටික පිරිසුදු වෙන්නේ එහෙමද? මෝරට ඉනාවක් ආවේ ඇයි? එච්චර ලැබිලා දෙන අද බණ කිව්වට පාඩු නැහැ 6000 ගාණක් මම අද රැස් කරගෙන තියෙනවා. එහෙමද? නෑ එහෙම එකක් නෑ. ඉතින් මම බැලුවේ මේ නිකන් ඉන්න දෙන එක අපරාධ. ඒ වෙලාවේ බණක් කිව්වනම් හොඳයි වගේ. අයි එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා කයිවාරු ගහනවා. ඒ වෙන වැඩක් නෑනේ. මට තේරුණ දේ තමයි මේ පැය භාගෙත් අපරාධයි. ඒ පැය භාගෙත් අපරාධනේ. ඔව් ඉතින් අර වලට ඉතින් අර ශාරීරික අවශ්‍යතාව තියෙන නිසා ඒව ඉටු කරගත්තට කාරි නෑ. නේද? ඒවා තියෙන මේ පැත්තේ තියෙන දර දන්න මොකද්ද කියලා. මෙහෙම ගිහිල්ලා මේකට හැරුණාම තියෙනවා. එතෙන්ට යන්න ඕනේ. ඒක වෙනම දෙයක්. නමුත් අර වැඩිපුර විවේක දුන්නොත් විවේකයේ අජීර්ණයට හැරෙනවා. ඇයි ඒ විවේකයෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. ඊට පස්සේ කෙලෙස් ඇති වෙනවා. අතා කරන්න දෙපයි කොට බෑ. කට පියන් ඉන්න අමාරු. ඉතින් ඒ නිසා මම හිතුවා මේ වෙලාවත් අනිත් දවසේ මොනවා හරි භාවනාවකවත් යොදන්න ඕනේ සක්මනකවත් අඩුම තරමනේ. දැන් වත් පිළිවෙත් කරන්න ඕනද වත් පිළිවෙත් කරන්න දෙයක් තිබුණ නැති නිසා මම දැක්ක අපේ දාණි හදපු ළමයි හොඳට සුද්ධ කරන පිටිපස්සේ මට වුණ කවුරුත් කරන්නේ නැහනේ අපිවත් කරන්න. ඒක තමයි වෙන්න ඕනේ. අනිත් අය නොකරපු නිසා තමයි ඔය කට්ටියට මේ අවස්ථාව ලැබුණේ. වෙන කවුරු හරි කරා නම් ඒක ලැබෙන්නේ නැහැ. ඒ පැත්ත වෙලා තියෙන අපි සුද්ධ කරනවා. අනිත් අය සුද්ධ කරනවා. පිළවුටි ගෑවිලා පොල් කටු අරන් ගිහලා දානවා. උන් පොල් කනවා කටු අරන් ගිහලා කනවා කාලා විසි කරනවා. වාදන ඕන තරම් හොයා ගන්න පුළුවන් අර කැලේට ගියොත්. බේසන් අරන් ගිහලා දාලා තියෙන අලුත් ඒවා.
ඉතින් පස්සේ වෙලා ගිහිල්ලා මාසෙට සැරයක් අර බඩු ටික අපි එකතු කරන් එන්න ඕනේ. එයාලා ගිහින් දාන ටීම් බෙල එක්ක පොල් කටු. දැන් පොල් කටු ටික ගන්න ඕනේ යන්නේ අර පල්ලෙහා කැලේට. ඒ ගහවුනේ දැන් කාලේ තෙන්ටම දාලා යනවා. ඒ වගේ ඒවා පින්කම් නේ. දැන් අපිට ලැබිච්ච අවස්ථාවෙන් අපි එක කළා. ප්‍රයෝජන සලකා කළා. කුණු ගොඩවල් ගිනි තියලා පිරිසිදු කළා. ඉතින් ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් බොහෝම පිං සිද්ධ වෙනවා. මොකද සමහර සොයන්නසලට ඔය පිරිසිදු කරන්න බැරි වෙනවා. උපසම්පදා වගේ වුණාම තහනම්. ගස් කපන්න බෑනේ. ඒ නිසා ඒවා කරලා දෙන එක කාගේ යුතුයකමද? සිල් සමාදන් වෙන හෝ දාන දෙන දායකයන්ගේ මේ අපේ ආරණ්‍ය අපි ඒ රැක ගන්නෝනේ. එහෙම ගහන්න ඕන බෝඩ් එකක්. මේක ඉන්දාලෝක ආඳුරුවන්ගේ ආරණ්‍ය එයිට ඕන නම් රැකගත්තා. අපි ඇවිල්ලා දාන දෙනවා වනහන අපි යනවා. අපි යනවා සිල් ගන්නවා අපි. එහෙම නැහැ. මගේ නෙවෙයි. මම මේ දවස්වල මට බාර දීලා තියෙනවා. මම ඉතින් ඒ නිසා බාරගෙන ඉන්නවා. යම් කිසි දවසක අපිට මෙහෙන් යන්න වෙයි. එතකොට තව කවුරු හරි ඇවිල්ලා මේකේ පින්කම් කරන්නේ නැද්ද? කරනවා. එසේනම් ටිකෙන් ටික දාණය පුරුදු කරනවා. ඊළඟට සීලය පුරුදු කරනවා. සමාධිය දැන් භාවනාව පුරුදු කරනවා. ඒ භාවනා කරන එක අත්දැකීම් මට ගොඩක් තියෙනවා. ඒ ආවට පස්සේ මුල් දවස්වල පුදුම විදිහට කසන. කකුල කහනවා, බෙල්ල කහනවා, ඔළුව කහනවා, නහය කහනවා, නහය ඇඟිල්ල ගහනවා. ඒ කියන්නේ මේ පිට වෙන්නේ කෙලෙස්. අර හිර කරන් හිටපු ඔක්කොම කෙලෙස් ටික අරමුණු ටික දින පැය ඇතුළතදී එයා පිටට යවනවා. නලියන්නේ ඒකයි. අපි කාලයක් දෙන්න ඕනද නැද්ද යාට? නේ පුදපි ගමන් කාපියකා කියලා එතනින් ඉවර කරන්න හොඳ නැහැ භාවනාව. අප්පා මේක හරියන්නේ නැහැ, කසනවා ඉවරයක් නැහැ. මෙහෙට ආවමයි කහන්නේ ඔක්කොම. ගෙදර ගියාම මේ කහන එක හරියයි කියලා හිතන්න එපා. ඒ කසන්නේ භාවනාවේ එක පියවරක්. ඒ වෙනද නොදැනෙච්ච සංවේදනා ඇඟට දැනෙන්න ගන්න. මතු වෙනවා. මේ මූණ පුපුරු ගහනවා වගේ දැනෙන්න පුළුවන්. සතු දුවනවා වගේ දැනෙන්න ඇත්තටම නෑ. අර තියෙන සියුම් දේවල් හිත තැම්පත් කරනකොට තමයි එන්නේ එළියට. ගෙදරදී ඇත්තට සතු දුවුවත් තේරෙන්නේ නෑ. නිකන් නෙවෙයි ඇත්තටම සතු දුව නෑ. ගෙදෙට දාන්නේ නෑ. මොකද වෙන සිහියේ. වෙන වැඩ වෙන කතාවට අහු වුණාම ඇඟේ සරපෙක් ගියක් දන්නේ නෑ. ඒ කතාව වටිනවනේ ඔක්කොටම වඩා. ඒක ඉවර කරලා ඉපැ සතා බලන්න. අන්තිම සතාට දුක කියලා සතාම මැරෙනවා. මිනිහා මැරෙන්නේ නැහැ නේ කෑවට. ඒ මිනිහට ඒ තරම් 100ක් නෑ. නමුත් භාවනාවට ආවට පස්සේ ඉතාසියුම් දේවල් පවා ලොකුවට දැනෙන්න ගන්නවා. හිතේ තිබිච්ච දේවල් එළියට එන්න පටන් ගන්නවා. ඉතින් එහෙමයි කියලා ඒක දවසින් දෙකෙන් මේක ඉවර කරන්නේ නැතුව සතියක් විතර ඉවසුවොත්. අන්න යාගේ හිත තැම්පත් වෙලා, කය තැම්පත් වෙලා, සමාධිය බලවත් වෙලා හෙල්ලුවත් හෙල්ලෙන්නේ නැති තත්ත්වයට යනවා. අර කණුවක් ඕනේ නැති තත්ත්වයට එනවා. කණුව නැතත් මං කෙලි වගේ තත්ත්වයට එනවා. එහෙම ඇවිල්ලා යෝජනා කරන ස්වාමීන් වහන්සේ මේ භාවනා කරන වෙලාව මදි. අපිට පැය තව 2-3ක් වැඩියෙන් දෙන්න කියලා. එයාම ඉල්ලගෙන එයාම භාවනාවේ යෙදෙනකොට අන්න අපි කඹේ ලියපු හරක වගේ අතාරිනවා. ඇයි අතාරින්නේ? දැන් වැඩේ හරි. දැන් මෙයාට ගැහුවත් මෙයා ගෙදර යන්නේ? ගෙදර යන්නේ නැහැ. ඇයි මේ සමාධිය මේ විවේකය එයා දන්නවා ගිහි ගෙදරක ඇති කරගන්න හීනෙන්වත් බෑ. මම මේ කියන්නේ ගෙදර ගොඩක් පිරිස ඉන්න ගෙවල් වලට. ළමා ලපට ඉන්නවනම් තනිකඩන තනිවම නම් ඉන්න ගෙදර එතන පුළුවන්කමක් තියේවි. දන්නේ ඇති කියලා හිතෙනවා. ඒත් ඉතින් දුෂ්කරතා තියෙනවා. නමුත් දැන් මේක ආවට පස්සේ ආ හිතනවා දැන් මං ගෙදර යන්නේ මේ සමාධිය බලවත් මං ඒ නිසා මෙහෙම්ම මහාන වෙනවා. ඒව වෙලා තියෙනවා. ඒ තත්ත්වවල ඇවිල්ලා තියෙනවා සමහර අය. සමහරට පැවිදි වෙන්න පවා යනවා භාවනාව දියුණු වුණාට පස්සේ. එහෙනම් මොකද්ද මුලින්ම කරන්න? භාවනා කරන එක නේද? දැන් මේ පින්කම් කරගෙන කොහොමද එනවනේ දැන් දාන දෙනවා සිරුලා කියනවා. ඔක ආයි කියන්න දෙයක් නැහැ නේ. එහෙනම් දැන් කරන්න තියෙන්නේ මොකද්ද මේ අයට අපේ මේ පිරිසට? සමත භාවනාවක විපස්සනා භාවනාවක දැඩිව යෙදෙන්න ඕන. බෙල්ල කරුණත් කමන්නේ නැහැ කියලා වැඩේ කරනවා. එතකොට කෙලස් මට්ටම් වලින් ගෙවි යනවා. ඊට පස්සේ ගෙවල් කෙරෙහි යාන වාහන කෙරෙහි අමුදරුව කෙරෙහි යම් තෘෂ්ණාවක් තියේද ඒක දුරු වෙනවා. ඒක දුරු වුණාට පස්සේ තමයි හිතෙන්නේ මම විවේකයේ භජනය කරන්නට මේ පින්වත් ස්වාමීන් වහන්සේලා යන මේ ගමනට යන්න ඕන. නැත්නම් හිසකෙස් රැවුල් බහලා පිරිමි කෙනෙක් නම් පැවිදි වෙනවා. ස්ත්‍රියක් නම් හිසකෙස් කපා ඉවත් කොට සිවුරු පොරවාගෙන පැවිදි වෙනවා. ඇයි සිවුරු පොරවන්නේ? ඇයි සුදු ඇඳුමෙන් ඉන්න පුළුවන් නේද? ආනිසංස බොහෝ තියෙනවා සිවුරේ. දැන් සුදු ඇඳුම නම්
ඕක වාඩි වෙච්ච තැන කුණු ගෑවෙනවා. දවසක්වත් අඳින්න බෑ. දවසයි පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? සෝදන්නවා. සිවුරු එහෙම නැහැනේ. කොයි මඩක වාඩිලාවත් මේ බලන්න පේන්නේ මේ සිවුර ගොඩක් කාලෙකින් තමයි හොදලා නැහැ. කවුරුවක් අහන්නේ නැහැ හේතුවද කියලා. මොකද දැනගන්න ක්‍රමයකුත් නැහැ, ගඳක් නැහැ. ගඳක් නැහැ. ඒක ඉතින් අවුවට දානවා, ආයි ගන්නවා මේ වැඩේ ගොඩ. ඉතින් පුදුම ආනිසංසයන්නේ මම මේ ලැබලා තියෙන්නේ. දැන් මට පේන මේ පාසකම්මලා පුදුම හේදිල්ලන්නේ හොදන්නේ. වතුර කියන ඒවා පුදුම විදිහට යන්නේ. ඇයි හොදනවා? දැන් වරදක් නෑ. පුරුදු වෙච්ච හැටි කට්ටි. එයාලා පිරිසුදුකමට තැන දෙන්න. අපි අපිරිසුදු කියලා මම මේ කියනනේ. නමුත් සිවුරක් පෙරෙව්වට පස්සේ ඒ සිවුරේ අපිරිසුදුභාවයක් ප්‍රකට වෙන්නේ නෑ. ඒක කොහොමත් පඳු පැහැති. දැන් මේකේ පේන අපිරිසුදු කියලා කියන්න බලන්න ඔය කට්ටිය. මං කැටාලල කියනවා කියන්න බෑ කියලා. මොකද මම නොකියුවා නම් හිතා ගන්න බෑ. හොඳට තේරෙන්නේ මේ හොදපු සිවුරක් වගේ තමයි. මේක හිම හොදන්නේ නෑ නිතර. මොකද හේතුව මේකේ පඳු යනවනේ. නේද? ලෝභකමට නෙවෙයි, කම්මැලි නිසා නෙවෙයි. මේකේ තියෙන ආනිසංසය ඒකයි. මේක දකින්න ඕනේ. දැන් මෙච්චර ආනිසංසයක් ලැබිලා දවස ගාන සිවුරු හොදන එක පිස්සුවක්. මෙච්චර ආනිසංසය ලැබිලා තියෙද්දි මේ හොදනවා කියන වදේ ආය යෙදෙනවා නම් ඒක මානසික රෝගයක් වෙන්න ඕනේ. ඒතකොට හැමදාම ඕනේ නැති. ඕනම නම් ටිකක් ඇඟට අමාරුයි වගේ නම් නිකන් හේතුව නැත්නම් සතියට සැරයක් සිවුරක් හේදුවට කාර්යයක් නැහැ. අනිත් එක ගෙදර ඉන්නකොට තියෙන ඔය හෝමෝන ක්‍රියාකාරීත්වය පැවිද්දන්ට නැහැ. ඔය දාඩිය ගඳයි. දැන් ගිහි කෙනෙක්ගේ දාඩිය පුළුවන් තරම් ගඳ නෙන්නේ. ඇයි? එයා ප්‍රාගදේශමව බහුලව තමයි වාසය කරන්නේ. ඒක ඇඟිනුත් ශ්‍රාවය වෙනවා දුගඳ වශයෙන්. පැවිද්දෙක් ගොඩක් කලාවට ඒක අපි අත්දැකපු දෙයක්. ඒ ගඳ අඩුයි. හේතුව කෙලස් මට්ටම අඩුයි. දැන් මට තියෙන අත්දැකීම මට නම් තරහ යනවා හරි අඩුයි. තරහ යන්න හේතු නැති නිසා. ඉතින් හේතු ටිකක් හැදුනොත් තරහ එනවා. යනව නෙවෙයි එනවා. එතකොට එදාට දාඩිය මොනවද වෙන්න ඕන? ගඳ වෙන්න ඕන. ඉතින් දහඩිය ගැලීමේ ප්‍රමාණය අඩුයි, වෙහෙසන ප්‍රමාණය අඩුයි. ඒ ආදී සියලුම කාරණා නිසා ශාරීරිකවත් උන්වහන්සේලා සුවපත් වෙනවා. හරිද? සිවුරේ අනිත්‍යානිසංසය. මදුරුව එහෙම ලං වෙන්නේ නැහැ. මදුරුව මැස්ස එහෙම එන්නේ නැහැ. ඔය පාට උන්ට අප්‍රියයි. මැසි මදුරු කරදරෙනොත් මිදී ඇත. ඊළඟට සර්පයන්ගේ ස්පර්ශ වලින් හානි වලින් වළකින්න ආරක්ෂාවක් يعني මේක පිරිත් කරලා නෙවෙයි අර දිගට පෙරවන නිසා කකුලේ වදින්න නැති වෙන්න ඉඩ තියෙනවා. දැන් බෝනස් එක සර්පෙක් ගැහුවත් සිවුරේ වදින්න ඉඩ තියෙනවා. කකුලට වදින්න නැතුව. ඒක 100%ක්ම කියලා කියන්න බෑ. ඉතින් ඒක වෙන්න පුළුවන්. වාසියක් තියෙනවා. දැන් ඔය සමහර යඳින ඇඳුම් ඉතින් කොටයිනේ. ඒකට සර්පෙක් උනත් ඇතුල් වීමේ හැකියාව වැඩි. හානි කිරීමේ හැකියාව වැඩි. දැන් සිවුර දිගට නේද පෙරවලා තියෙන්නේ. පේනවද? පේනවා. ඊළඟට මේකේ තියෙන අභිමානය ප්‍රතාපවත් බව ඔය කිසිම ඇඳුමකින් ගන්න බෑ. ගිහියන් අපි දන්න හමුදාවේ ඇඳුමක්, පොලිසිය ඇඳුමක් ඇඳුවම ඒක පොඩ්ඩක් එන ඇඟට නිකන් ගැම්මක් වගේ එකක්. අපිත් මෙහෙම කට්ටිය නේද කියලා. ඒ ඔක්කොටම වඩා ශක්තියක් තියෙනවා භික්ෂුවක් වෙච්ච කෙනෙක්ට. මේ ඇඳුමේ තියෙනවා, මේ චීවරේ තියෙනවා. ඒ නිසා බොහෝ අයගේ ගෞරවයට පාත්‍ර වෙනවා. දුටුවනින් කුසල්සිත ඇති වෙනවා. දුටුවන් පැහැදෙනවා. එන සුදු ඇඳුම් අඳින්නේ කිම කසාය වස්ත්‍රයක් නොපරව. අන්න ඇහුව ප්‍රශ්නේ. තේරුණාද දන්නේ නැහැ ඒක. ප්‍රශ්නේ කොහොමද? තේරුණා? කිම කියලා ඇහුවේ ඇයි කියලා ඇහුවේ. ඒකට උත්තර නැති නිසා අපි ඉස්සරහට යනවා. මොකද ප්‍රශ්නෙට උත්තරය අහන්න කියලා අද බණ කියන්න වෙන්නේ නෑ. මුනිවත රකින්නවා. අනිවාර්යෙන් උත්තර නෑ ඔකට. හේතුවක් කියලා ගන්න බෑ. උනාට මේ යම් පිනමදි වෙන්නේ නැති අපටත් නේද සංසාරේ ඔක තමයි තියෙන්නේ. මොනවා ඇහුවත් තියෙන ඔය සින්දුව තමයි. නේද? දෙව්රම් බෙහෙරට යන්න දෙන්නේ නැති, බුදුන් වදින්න නැති. ඒ කාලේ නිවන් දකින්නට පින් වදින්නේ නැති. ඒකයි තවම ලැජ්ජ නැතුව තව අහනවත් එක්ක. ඔය මොකද්ද තියෙන්නේ? බෑයි කියන එකනේ කියන්නේ. බෑයි කියලා බෑ. පුළුවන්. බැරි නෑ. පින් මදි නෑ. පින තියෙනවා. පින මතු කරගන්න උරගා බලන්න අපි උත්සාහ ගන්නට ඕනේ. එන ඔහොම නිකන් බලාගෙන හිටියොත් කොහොමත් වෙන්න ඕන ඔක්කොම ටික වෙනවා අපිට. අපි වෑයම් කරන්න ඕන නේද? දැන් මොහොතකට කෙනෙක් වැටෙනවා. එයා හිතනවා අනේ සමුද්‍ර දෙව්දුවනි මාව සුවසේ සතපවාලන්ට කොහෙටද? ඊතර කරවාලන්ට ගොඩබිමක් වෙත සමුද්‍ර දෙව්දුව වෙයිද? අපි හොයන්නේ.
මණිමේකලා දෙව්දුව හිටපු ගමන් එනවා. එයා ඉතින් වෙන වැඩ තියෙනවනේ යාට. එයා ක්‍රීඩා කර කර හිටියොත් එයාට අමතක වෙනවා. අපි ගිලිලා මැරෙනවා. ඉතින් ජනක කුමාරයාත් මුහුදේ වැටුණලු ඔහම. එයා ඉතින් දෙව්දුව වෙනකන් හිටියේනේ. හොඳට තද කරගෙන ඇඳුම ඇඳලා මෝරු එහෙම කාලා හොඳට මිනිස්සු ටික මුහුදුපත් වෙනකොට නැවේ. මෙයා ඈතට පැන්නා. ප්‍රඥා. ළඟට පැනන මාළුන්ට අහු වෙනවා. දුරට පැන්නේ. අර කුඹගස උරට නැගලා දුරට පැන්නා. පැනලා පීනනවා දැන්. පීනන දවස් 7ක් පීනවා. හත් වෙනි දවසේ තමයි මණිමේකලා දෙව්දුව බැලුවේ මේ මුහුද දිහා. මොකද එයා හතන්ම ප්‍රමාද වෙලා. සෙල්ලම් කර කර ඉඳලා. නැටුම් බලලා ඔය ක්‍රීඩා තියෙන දිව්‍ය ක්‍රීඩා යෙදිලා තියෙනවා. බලනකොට මව්පියන්ට සලකන දරුවෙක් මුහුදේ ඉන්නවා. ඒ තමයි ජනක කුමාරයා. එහෙම ධාර්මික මව්පියන්ට සලකන දරුවෙක් මිනිස්සෙක් මුහුදේ වැටුණොත් ඒ මණිමේකලා දෙව්දුවට තියෙන නියමයක් එයාව බේර ගන්නට ඕන. ඇවිල්ලා දහසින් නම් මොකද්ද මේ කරන වැඩේ? ඔය මේ පරත්තරන්න අපිරන මුහුදේ පීනලා කවදාවත් එතර වෙන්න පුළුවන්ද? ඔබ කියන්නේ මොකද්ද? එතර වෙන්න පුළුවන්ද? බෑ. තරක් පේන්නේ. කිව්වා ඒ කොහොම කිව්වත් මම පීනපේ හොඳයි. ඇයි? මම පීන නැත ඔයා වගේ ලස්සන කෙනෙක් දකින්නේ කොහොමද? මේ දෙව්දුවක්ව දැක්කේ පීනපු නිසා. එදා ඔහොම නිකන් මැරුණා නම් දෙව්දුවවත් දකින්න. ඉතින් සතුටු වෙලා බොහොම සතුටින් ඇහුවා එහෙනම් කොහෙටද යන්න ඕන ළමයෝ? ඒ නුවර කිව්වා එයාගේ තාත්තගේ රාජධානිය තිබුණේ එහෙට ගිහින් දාන්නේ කියලා. ඉතින් වඩාගෙන ගියා. වඩාගෙන යද්දි නිින්ද ගිහින් තිබුණා. ඉතින් පස්සේ මේ රාජධානිය රජු බවට පත් වුණා. මේක කියවන්න බට පුළුවන් මහා ජනක ජාතකයේ බොහොම ලස්සන ජාතකයක්. දීර්ඝ ජාතකයක්. ඒතර පීනන එකද හොඳ නිකන් ඉන්න එකද? එහෙනම් පින් නැහැ කියලා නිකන් ඉන්නවද මහාන වෙලා හරි බලන්න ඕනද දවසක් හරි? බලන්න ඕන. දැන් ඔය තියෙන ෆොටෝ එකක් බලන්න මේ පැත්තේ 39ක් විතර ඉන්න පේනවද අර සිංක් එක උඩ? ඉන්නවා. එයාලා වෑයම් කළා සතියකට. ඔය පැවිද්ද දුන්නේ සතියයි. ඒකට කියනවා తాවකාලික පැවිද්ද. දැන් අපේ ළමයි ඉන්නවනම් පැවිදි වෙන්න කැමතියි කියන්නේ. සතියක නම් අපි කැමති නේද? සතියක් හරි කමන්න. පස්සේ කියන කොණ්ඩේ කපන්න නම් බෑ. අර නිලියන්ට වගේ කොණ්ඩේ උඩින් දාන මොකක් හරි අර මේක රබර් එකක් දාලා අල්ලවන්න ඕනේ. කොණ්ඩේ තියෙද්දි ඇලෙව්වහම. එහෙමනම් බෑ ඉතින්. తాවකාලිකව හරි කමන්නේ කොණ්ඩේ කපන්න ඕනේ. දැන් ඒක දැන් මෙච්චර කල් ගිහි සදාකාලික පැවිද්දනේ බලමු తాවකාලික පැවිද්දට කැමති අයවත් ඉන්නවා කියලා ඒකවත් පටන් ගන්න. අතක් අත උස්ස ගන්න පුළුවන් මට්ටමදී මේවත් කාලා අමාරුයි. පුළුවන් නේ. හිනාවෙන් පේන తాවකාලිකව කැමති කියලා. හරි. එහෙනම් ඉතින් 60 මහලා ලෑස්ති වෙන්න. අත්දිග 60 ඒවා අවශ්‍යව දැනගෙන මහගෙන ඔය සිල්මෑනියම යොමු කරන්නයි කට්ටියට මේ ඉස්සර මම කිව්ව කතාවක් දැන් මොහොත හත් ගව්වක් තිය අමුඩ ගැසීම අහලාද? ඒ කියන්නේ වැඩේට කලින් ලෑස්ති. දැන් මෙහි අපි කියන්නේ මොහොත හත් ගව්වක් තිය 60 මැසි. තා මහාන වෙන්න ළඟවත් නැහැ. දැන් මින් 60 මහාන. ඔක්කොම සීල භාවනා පැත්තට එයා මොකද කරන්නේ 60 මහා. නෑ 60 මහා වැඩක් නෑ වැඩේ කරන්නේ. 60 සතියෙන් මහා ගන්න පුළුවන් වැඩේ හරි ගියොත්. හිත හැදුනොත් 60 මහන්න පුළුවන්. 60 මහලා අන්තිම අඳින්න වෙන්නේ නැහැ මොකෝ හිත හදාගෙන නෑ. සිවුර මහන්න ලේසි 60 මහන්න තමයි පොඩ්ඩක් අමාරු. කපන්න තියෙනවනේ ಜಾති කොට 60ට. ඉතින් මටත් වෙච්ච දෙයක්. මේ නිකන් ඉන්නද 60 මහන්න ගියා අන්තිමට. හරි කමන්නේ ඒ නිසා ඔබ සතුටු නා ඔබ සතුටු ඔහොම යන්න නම් ඔහොම යන්න. ඔබ සතුටු නිරේ යන නම් අනේ කමන්නේ අපිට මොකෝ ඔය නිරේ යන්න. ඔබ සතුටු පෙරේත ලෝකේ අනේ කමන්නේ අපිට ප්‍රශ්නයක් නෑ ඔයා යන්න. හැබැයි මාවන හැදා යන්න එන්න මට යන්න බෑ ඔයාලා යන්න. මම ප්‍රාර්ථනා කරන්නේ අපිට සුවසේම නිවනටපත් වෙන්න ලැබේවා. ඉතින් ඒ සඳහා ඉතින් ව්‍යායාමයක් දරනවා. ඉතින් මම හිතන මේ කතා කිරීම වෙහෙස වුණත් මොනවා හරි ධර්ම කාරණයක් කතා කළ යුතුයි. නැත්තම් මේ ආපු ගමන හිස් ගමනක් බවට පත් වෙනවා. මේක මෙච්චර තෙල් පුච්චගෙන අපි මේ විහෙරගලාවේ මේ ස්වාමීන් වහන්සේ කියන වචන ටික අහන් යන්න තමයි. නේද? එහෙම නේද? දන්නේ නැහැ. එහෙමනම් සාදුකාරයද? නැත්තම් මම නියඩ වෙනවා ඒක. වනහන්න. ඒ සතුටෙන් ප්‍රමෝදයෙන් දැන් මේ කටයුතු කරගෙන යන අතර අපි එන තීරුම් ගත දෙයක් තමයි ටික ටික එකපාරනේ දැන් පැවිදි වෙන්න ගියා එකපාරකවත් බය වෙනව නේද? එහෙම කියන්නේ නැහැ. එයාට කියනවා ආයෙත් සිල් සමාදන් වෙන්න, භාවනා කරන්න, භාවනා වැඩසටහන් වලට ඇවිල්ලා තියන්න අතර වෙලා ඉන්න පුරුදු වෙන්න, රැයට කන්න නැතුව ඉන්න පුරුදු වෙන්න. දැන් භාවනාවට ආවට පස්සේ තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ සිල් දෙනවනේ.
රැට කන්න නැතුව ඉන්න බෑ කියලා ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් තියෙනවා. ඒකට එක එක විසඳුමක් අපේ අයම හොයන් ඉන්නවා. ඒව මම කියන්නේ නැහැ ප්‍රසිද්ධ වේදික හරි නෑනේ. ඉතින් ඒව මාව යාළු කරන් තමයි ඒව කරගෙන යන්නේ. මටත් පගාව ටිකක් දීලා තියෙනවා ඒවට. අවාස කටාරින්න එපා අපි. ඒක කී යුතුනේ හරි නෑනේ. කොහොම හරි එහෙම හරි කමන්නේ කොට දා ගන්න වැඩි. එක සිල්පදයක් නිසා අනිත් සිල්පද ඔක්කොම කඩා ගන්න ඕනේ. සිල් නැතුව ඉන්න එපා. අවසර අරගෙන පුළුවන් විදියට වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඒකෙන් පුරුදු වෙන්නේ පැවිදි වුණාමත් අපි රැට කන්නේ නැහැ. ඒ රැට කන්නේ නැති එක ආනිසංස දකින්න ඕනි ඉස්සෙල්ලම. නැතුව බලෙන් මේ රැට කන්න එපා කියලා නොකව ඉඳලා හරියන්නේ නැහැ. රැට කෑවම මොකද වෙන්නේ? දැන් මේක ඔක්කොම රැට කන අය මෙතන ඉන්නේ නේ. මං ඇරුණා. කන්නේ නේ. වියදම අඩි පළවෙනිම ආනිසංස වියදම අඩු. රැට කන්නේ නැත්නම් ඒ වේල ඉතුරුයි. ඒක ඉතුරුයි. ඒ හාල් ටික ඉතුරුයි. ඒ එළවලු ටික ඉතුරුයි. ඒ වියදම සනිකර ඉතුරුයි. දැන් අද වගේ කාලෙක රැට කන්නේ නැහැ කියන්නේ ගොඩාක්ම වාසි. දෙවෙනි එක කාල කරන වැඩක් නැහැ. කෑව ගමන් පැත්ත දැම්ම නිදාගත්තා. අරක වැය වෙන්න ක්‍රමයක් නැහැ. අතිරේක වශයෙන් පෝෂණය තැම්පත් වෙන අපමාවේ. ඊට පස්සේ අපමාවේ තෙල් කියනවා. ඇයි කාල. ඒතකොට බඩ ලොකු වෙනවා. බඩ මහත් වෙනවා. කොලෙස්ටරෝල් වැඩි වෙනවා. සීනි වැඩි වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපිට තරහටද කන්න එපයි කිව්වේ. නෑ විශේෂයෙන්ම නිරෝගී බව සලකා තමයි කන්න එපයි කියලා තියෙනවා. කෑම නැතිකම නිසා කය සැහැල්ලු වෙනවා, ශක්තිමත් වෙනවා. නැති කියන්නේ නැත්තරම නැතිකම නිසා නෙවෙයි අඩු බව. උදේ හෝ දවල් ඒකට හරියන්න තමන්ට ඇතිවන ප්‍රමාණයට දාන්නේ වළඳන්නත් ඕනේ. ඊට පස්සේ හොඳට ඇවිදින්න ඕනේ, සක්මන් කරන්න ඕනේ. ඔය සක්මන් කරනකොට ව්‍යායාම කරා සමානවම කය ශක්තිමත් වෙනවා. ඒතර කය ශක්තිමත් වුණා ලෙඩ අඩු වෙනවා. ලෙඩ අඩු වෙනකොටම සුවසේ භාවනා කරගන්න වාසනාව ලැබෙනවා. නැත්තම් හචින් යනවා, කිවිහින් යනවා, උණ හැදෙනවා, ඇඟේ අමාරු හැදෙනවා, කොලෙස්ටරෝල් හැදෙනවා, සීනි හැදෙනවා, බෙහෙත් බොනවා. භාවනා කරනවා නෙවෙයි නිදා ගන්නවා. ඒ කය තමයි සකස් කරගත්තා නම් නිරෝගීමත් වෙන්න ආහාර ප්‍රමාණයට අරගෙන සක්මන් නියම කරලා පුළුවන්කම තියෙනවා හොඳට භාවනාව දියුණු කරගන්න. එහෙනම් බණ භාවනාව වලට අවශ්‍ය වෙන මේ නිරෝගී බව සලකා තමයි බුදුරජාණන් වහන්සේ අඩුවෙන් ආහාර ගන්න කියලා රැ භෝජනේ වැළැක්වුවේ. ඉතින් පින්ඩපාතයද ඉස්සර ස්වාමීන් වහන්සේලා රැයටත් පින්ඩපාත ගියා. ඉතින් උපාසකම්මල දන්නේ නැහැ රැයට ස්වාමීන් වහන්සේ කියලා. ඉඳුල් භාජනේ කෙලින්ම ගහන්නේ ආමුදුරුවන්ගේ මූණටම තමයි. දැක්කේ නෑනේ. දැක නෙවෙයි නොදැන. අනේ ස්වාමීන් දැන නොදැන කළ වරදට සමා වෙන සේක්වා මො ඉඳුල් වතුරෙන් ගහලා දෙයි. දාන ඉල්ලන් ආවේ ලැබුණේ ඉඳුල් වතුර. ඉතින් ඉඳුල් වතුර බීලා හරියන්නේ නෑ. ඉතින් පැමිණිලි කරා මෙහෙමයි උපාසකම්මල ඉඳුල් වතුරෙන් ගහනවා. ඉතින් ඇත්තනේ බොල රැයට පින්ඩපාත ගියා කවුද දන්නේ උඹලා ඉන්නවා කියලා. ඒ මදිවට නිදාගෙන ගොන්නුන් ඇඟ උඩට යනවා. යනකොට කන්දක් වගේ පේනවා. නැග්ග කන්ද නැගලා මෙන්න මොල්ලිය උඩින් ගොනෙක් ඇඟ උඩ නැගලා. ඒක නිසා යන්න එපා රැයට. තව අනතුරු වෙන්න පුළුවන් රැයට ගියාම. ඒ නිසා මේ සියල්ල බලලා භාග්‍යවතුන් වහන්සේ ගානදනවද? ඒ නිසා දැන් මහමෙර වගේ ඉන්නේ මහාන වෙන්න සිලුත් ගන්න. රැයට කන්න පොඩ්ඩක් දෙනවද? පොඩ්ඩක් වැඩි යවන්නේ අර ගන්න. කෝප් එකක් දෙන්න. බුදුම ඉගෙන කමන්නේදී. වීරිය නැහැ. කවන්නේ හරි කෝප් විදිහට පුරුදු කරගෙන යන්නකෝ. පස්සේ නැත්තරම නැති වෙන විදිහට පුරුදු කරගෙන යන්න ඕනේ. ඉතින් මම මෙහෙම කියනකොට ඉතින් මමත් ගල් දුවාරන්නේ පැවිදි වෙන්න ගියා අපේ ලොකු සායනදලා කෑම නොදී හිටියේ නැහැ. පරිප්පු ටිකක් ඔය රැයට ලැබෙන ටික කාලා එන්න කියලා යවනවා. මුල් මාසෙම යවුවා පල්ලෙහාට. ඉතින් මම කන්නම ඕන නම් පයින් යන්න ඕන කිලෝමීටරයක්. මරෙන් කාලයි කෑමට ආසන වෙන්නේ පයින් යන්න. බණ කියන්නේ නම් ස්වාමීන් වහන්සේත් එක්ක මාත් පයින් ඒකේ වාසියකුත් උනා. බත් කන්න ගිහින් එකෙන් බණ ඉගෙන ගත්තා. බතුත් කනවා බණත් අහනවා. ඉතින් ඒක හොඳයි. ඉතින් අර දෙත් උනා. නමුත් මේ පස්සේ කෝ සිල් ගන්න. කෝ ලොකුවට කන්න එපා පොඩ්ඩක් කන්න වැඩියෙන් වතුර බොන්න ඕනම නිසා අර පුරුදු ඒක නිකන් ආපු ගමන් කන්න නොදීටියෝ ගෙදර දුවනවා. මේත් එහෙම එකක් වුණා. එක දරයක් ඔය කළුතර පැත්තෙන්ම උපාසක මාත් එක්ක පැමිණියාට මෙයා කිව්වා අනේ මම කවදද එන්නේ පෙරම් පුරාගෙනයි සංසාරේ ආවේ. මොකද වෙන්නේ? පෙරම් පුරන් ආවා. පැවිදි වෙනවනම් අවුරුදු 2ක් හරි මම ඉන්නවයි කිව්වා. දැන් බලන්න කට ඉස්සර වෙන හැටි මිනිස්සු. අපේ සීලවන්ත ස්වාමීන් වහන්සේ හරි කුසල ඡන්දේ යුක්තයි. උන්වහන්සේ ආපු ගමන් කො සිල් ගන්න. මොකද වෙන්නේ? සිල් ගන්න. මම කිව්වේ නෑ ඉතින් මිදුලක් අතු ගාගෙන ඉන්නේ කියලා. මෙයාට සිල් ගන්න නෙවෙයි මෙයාත් ආවා මම ඉතින් සතුටෙන් සිල් ගන්නවත් දන්නේ නෑ. දන්නේ නෑනේ මම
මම අතේ ඉල්ලුවම දෙන එකනේ මට තියෙන්නේ. මම දුන්නා. දවස් දෙකයි හරියට මේටි අවුරුදු දෙක දවස් කීයට හැරුණා? රැය කෑම නැතිවීමේ අහේනිය දවස් දෙකට හැරුණා. අවුරුදු දෙක පසකට දේවා දවස් දෙකක් හිටියේ තමාරුයි. දෙවෙනි දවස් උදේ පාන්දර කැඳ හදලා දානේ හදලා මේ මිනිස්සු තනියෙන් දුවගෙන උඩට ගියන මට මේ ඩෙන්ටිටි දෙන්න පුළුවන්. මම මොකෝ වෙන්නේ? නෑ ගෙදර පැත්තේ යන්නේ. ඇයි ඒ? මේ අරසස් වැඩි වෙලා වගේ. අරසස් වැඩි හතිය වැඩි වෙලා මං කිව්වා දැන් නෝන ගාව බෙහෙත් තිය අරසස් වලට ගෙදර ගියා. එහෙම තියද නෝනලා ගාව අරසස් වලට බෙහෙත් කියන බර නෝනලා ඉන්නවනේ මෙතන. මහත්තයර අරසස් නම් නෝනට බෙහෙත් තියද? වෙදහාමිනේට බෙහෙත් තියනවා මම දන්නවා. එයා ඔළුව වන්න බෙහෙත් තියේ කියලා. අනිත් අයට බෙහෙත් නෑ. හැබැයි වෙලා තියෙන්නේ මොකද පස්සේ දෙවෙනි ඇමතු වෙනවා ගෙදර ගිහිල්ලා. අනේ හාමුදුරුවනේ මෙතන වාඩි වෙවි භාවනා කරගෙන ඉන්න බෑ මට පැය. කැස්ස එනවා. මට අරසස් වලට වඩා උනේ රැයට කන්න දුන්නේ නැහැ කිව්වා. අර හාමුදුරු කෙනෙක් සිල් ගන්නයි කිව්වනේ. ආන්න බලන්න. එහෙනම් එකපාර එහෙම කරන්න ගියාම කඩලා යනවා. දැන් කෝට නවනකොට තදර නැවුවොත් කැඩෙනවනේ. තත් කර කර ටික ටික ඕන නවන. ආන්න ඒ නිසා තෝකතෝකං කනේ කනේ කම්මාරු රජතස්සේව ටික ටික කරන්න. ඒත් එකපාරටම මේ වේගෙන් ඇවිල්ලා එකපාර මහනොනොත් එකපාරම සිවුරුත් අතහැරලා ගෙදරම යනවා. ඒ නිසා අපි ටික වෙලාවක් අරගෙන කාලයක් අරගෙන ටික ටික කාලා වතුර බීලා චතු මදුරත් කන්න පුරුදු කරගෙන දැන් ප්‍රශ්නයක් නෑ. දැන් චතු මදුර හැන්දයි වතුර බෝතලයයි ළඟ තියෙනවා. කාටවත් බය වෙන්න ඕනේ නෑ. ඒ මදිවට අපිට පුළුවන් ඉතින් පළතුරු ඉස ටිකක් කියමු මෙහෙ තාම ලැබෙනවා. පිළිස අඩු නිසා. දැන් ගල් දුවාරන්න නම් පළතුරු ඉස දෙන්න බෑ. 78යි 80යි 80කට කොහොම යම යොස හදන්න බෑ. ඒ නිසා එරමුසු පස්පංගුව පාවට්ට ඉතින් දවස් 7ක් ඖෂධ තේ කහට කෝපි ඉතින් බීමෙන් ලොකු පිහිටක් කුසේ දැවිල්ලට නන්නේ. හැබැයි ඖෂධීය නිසා අපිව වළඳනවා. අර මුකුත්ම නැතිකොට මෙහෙට ආවම තමයි තේරුනේ මොනතරම් සැපයිද දැන් කියලා. ඇයි අඹ දවසකට තව දවසකට කටුවනෝද? තව දවසකට බෙලි. මුකුත්ම නැති දවසකට කෙසෙල්. ලාභෙටම දෙන්නේ මොනවද? කෙසෙල්. අර අඹ මුකුත් නැහැ කෙසෙල්. ඉතින් මේවා පාවිච්චි කරලා අර කන්න නැතුවම බෑ කියපු කෙනා පුරුදු වුණා මොකටද? කන්නේ නැතුව ඉන්න. ඊළඟට කායිකවත් ඔය තියෙන වෙනසයිම කියලා ක්‍රියාකාරීත්වයක් කුස ඇතුලේ ඒක එන්නේ නැහැ. මොකද දැන් කෑම දෙන්නේ නැහැ. එතනින් පස්සේ අමාරුව නැහැ. ඒව එනකන් විතරයි අමාරු. එක මාසයක් තියෙවන වතුර බිබී ඉන්න. වතුර බිබී ඉන්නකොට රැයට පුරුදු වෙනවා. ඒ ඔය විදිහට අපිත් මේ අනුශාසනා කරන එන අයට ඉතින් අය උත්සාහයක් ගන්න පුදුම විදිහ උත්සාහයක් ගන්න කොහොම හරි අපි මේක අපි කරගෙන යන්නට ඕනේ කියලා. ඒ නිසා ඒ විදිහට ටිකෙන් ටික නිවන් මඟ දියුණු වෙනවා, භාවනා මාර්ගය දියුණු වෙනවා. අවසානයේ සෝවාන් ආදී මඟඵල දක්වාම යන්නේ ඔය අය තමයි. මගදීම හිතුවොත් බෑ පීනන්න බෑ කම්මැලි අප්පා වතුර ගිල්ල මරුණත් කමන්නේ ඔන්න ඔය ඉන්නවා. නිකන් ඉන්නවා. කවදා හරි යා මැරෙනවා. මැරෙන්නේ මොනවා සිහි කරන්නේ? දරුවෝ සිහි කරන්, ගෙවල් සිහි කරන්, භාර්යාවරු සිහි කරගෙන, භාර්යාවරු කියලා කියවනේ. කමක් නැද්ද? කාරි නෑ මොකද එහෙමත් ඉන්නවා කියලා. නිලලත් භාර්යාව එක්කෙනයි නිලලත් කිහිප දෙනෙක් හිටිය හැකි. ඉතින් ඒකෙන් කවුරු මතක් වෙද්ද දන්නේ නැහැ. වඩාත් සිත්ගත් භාර්යාව මතක් වුණොත් පෙරේත තඩියෙක් කියලා ඒ ගෙදරම ගිහිල්ලා ඉපදෙනවා. අර ගෑනට කසාදයක්වත් බඳින්න ආයෙ දෙන්නේ නැහැ. ඇයි? බෙල්ල අර්ථ ගන්න බෙල්ල මිරිකනවා. ප්‍රශ්නයක් තියෙනවා. ඕක තමයි නිවන් මාර්ග දියුණු නොකරන අයගේ ඉරණම. එක්ක පෙරේත ලෝකේ, එක්ක තිරිසන් අපාය, උපරිම භාව වශයෙන් හොඳම නම්බුවක් ලැබෙනවා නිරේ. හොඳම එක නෙමෙයි. ඒකෙත් හොඳම එක මොකක්ද? අවීචි මහා නිරේ. එහෙනම් එහෙ යනවද කොහේ යනවද මොකෝ කියන්නේ දැන් මේ බය වෙලා වගේ ඉන්නේ අය. බයද? බය වෙන්න බෑ. වැඩ ටික කරන්න, සිල් සමාදන් වෙන්න, භාවනා කරගන්න, විශේෂයෙන් ධර්ම දේශනා වැඩි ප්‍රමාණයක් අහන්න. දැන් අපි මේ නම්බර් එහෙම ගිය මාසෙත් ඉල්ලගත්තා. දැන් අදත් ඉල්ල ගන්න ඕනේ. මොකද බලෙන් බණ යවන්න. එපයි කියන්නේ. මොකද ඒ තරම් ආදරේ. අනේ මේව අහලා කට්ටිය සුවපත් කො බලන්න ඉතින් අපි එවන බණ අහන අය මට අපරාධේ මම කරන වැඩේ මට අනුමෝදන් සාදු බොහොම හොඳයි. පැයක්වත් අහනවනේ දවසට. හරි. ඉතින් එහෙම අහන්න කියන්නේ ඇයි? ඒකෙන් කෙලෙස් දුරු වෙනවා. ධර්මදේශන අහනකොට කෙලෙස් දුරු වෙනවා. අපිට නැති වීරිය ඇති වෙනවා. සතිය ඇති වෙනවා. සමහර දේශනාවල සමාධිය පව බලවත් වෙන වෙලාවල්. හොඳට SPN අහන්න පුළුවන් දේශනාවක් තියෙනවනම් සමාධිය ඇති වෙනවා.
පිළිවෙලින් යා යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ එහෙමනම් එසේම අපට නිවන් මඟ දියුණු කරගන්න මේ උතුම් දේශනාවත් හේතු වේවා.